හරි. අපි අර අපි කරපු නැති සති දෙකේ වැඩ ටික ඔන්ලයින් කරන්න ඕනේ හින්දා ඔන්ලයින් කරන්න කියලා බැලුවේ. මේ කරන විදිහ නම් චුට්ටක් කලින් එකට වඩා වෙනස්. මට ටිකක් පහසු හින්දා තමයි මේ විදිහ තෝරගත්තේ. ඔයාලට මාව නම් පේන එකක් නෑ. හැබැයි බෝඩ් එකේ ලියන ටික පේනවා නම් ඇති කියලා මං හිතනවා. එහෙම වුණොත් එහෙම අපි Zoom එකෙන් කරමු. දැනට මෙහෙම කරගෙන යමු. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපි පන්තියේදී කතා කරමු. ඒ ගැටලුව නිරාකරණය කරගන්න සති දෙකක් විතරනේ අපි කරේ නැත්තේ. සති දෙකේ වැඩ ටික මං මෙහෙම අරගෙන එන්න. හරිද? හරි. අපි පටන් ගන්න අලුත් පාඩමක් එක ඇප්ලයිඩ් මැත්ස් පාඩමක්. සමහරවිට ඉස්කෝලේදී හෝ යම්කිසි පන්තියකදී කරලා තියෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ කොහේ කරත්. අපි ආයේ මුලින් ඉඳන් මේ පාඩම බලාගෙන යමු. ඔයා දන්න ෆිසික්ස් කාරණාත් මේකේ තියෙනවා. මේකට අනිවාර්යෙන් විභාගයට ගොඩක් වෙලාව සම්භාවිතාවය තියෙනවා. ඇප්ලයිඩ් පේපර් එකේ කෙටි ප්‍රශ්න පත්‍රයට එක ගාණක් එන්න ගොඩක් අවස්ථාවල ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපි මේ පාඩම වැදගත්. ලකුණු 25ක් හම්බෙන ගාණක්. හරිද? හරි ලේසි ගාණක්. ඒකින්දයි මම මේක ඔන්ලයින් කරන්න හිතුවේ. මොකද ඔන්ලයින් කරාට පස්සේ සමහරලාට ආයි පාඩම මට ආයෙත් කරන්න වෙනවා. හරිද? එහෙම බෑ. ඒකින්දා හරියට මේ වැඩ ටික ඉගෙන ගන්න මේ පාඩම ඉගෙන ගන්න. හරි. ආයෙනම් මාතෘකාව ලියා ගන්න. ඇප්ලයිඩ් ලියන පොතක ලියා ගන්න. POI පොත්වල ලියන්න එපා. පිළිවෙලක් තියාගන්න තමයි ලියන පොතේ හැම පොතේම ලියන්න එපා. එතකොට ඔයාලට අන්තිමේට ඔය පොත් තමයි ඉතුරු වෙන්නේ. ඔයාලට නෝට් එකක් ඉතුරු වෙන්නේ නැහැ. මම කිසිම කියනවා. හරි. ඒකින්ද මාතෘකාව ලියා ගන්න ගෝල ගැටුම්. හරි. ගෝල ගැටුම් කියලා මාතෘකාව ලියා ගන්න. අනිත් එක දැන් මේ මම මේ ලියන එක මම මේ ලියන එක එම ලොකුවට පිළිවෙලක් නැහැ. පිළිවෙලක් නැහැ කියන්නේ ලස්සන නැහැ. මේ ලියන එක හරිද? මේ ගැන වැඩි හිතන්න එපා. මම කියලා දෙන ටික හොඳට අහගෙන ඉන්න. ගණන් හදන ඒවා මම ඔක්කොම කරනවා. ඒ අර ගොඩක් ලස්සන නැහැ බෝඩ් එකේ ලියනවා වගේ මේක එහෙම අමාරුයි ලියා ගන්න. හරි. මාතෘකාව ලියා ගන්න ගෝල ගැටුම්. හරි. හරි. ගෝල ගැටුම් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට මාතෘකාවෙම තේරෙනවා ඇති. හැබැයි අපි මුලින්ම ගෝල ගැටුම් කියන එක ගැන කතා කරන්න කලින් ගෝල ගැටුම් කියන කතාව කියන්න අවශ්‍ය වෙන බාහිර අමතර සාධක ටිකක් කතා කරනවා. අමතර සාධක කියන්නේ මේක මේ ෆිසික්ස් වගේ ෆිසික්ස් වල කෑල්ලක්නේ. හරිද? කියන්නේ ඇප්ලයිඩ් කෑල්ලක්නේ. එතකොට මේ මොකක් ආව පාඩමක් කතා කරන්න ඇප්ලයිඩ් පාඩමක් කතා කරන්න ඕනම් පාඩමකට කලින් ගොඩාක් වෙලාවට අපි එක එක භෞතික රාශි හඳුන්වනවා. උදාහරණයක් විදිහට මම ඔයා කරපු පාඩමක් ගැන ගත්තොත් එහෙම හිතන්නකෝ අපි කරානේ දෛශික කියලා පාඩමක්. දෛශික නැත්නම් ඒකතල බලපදදී කියලා හිතන්න. දැන් ඒකතල බලපදදී මේ පාඩම කරන්න අපි එක එක රාශීන් හඳුන්වනවා. උදාහරණයක් ගූර්ණය, යුග්මය, ඔය වගේ භෞතික රාශීන් හඳුන්වනවා. හඳුන්වලා තමයි මේ පාඩමට ගියේ. හරිද? අන් ඒ වගේ මේ පාඩම කරන්නත් අපි පොඩි පොඩි භෞතික රාශි ටිකක් දැනන් ඉන්න ඕනේ. ඒව ටික මුලින් බලලා ඊට පස්සේ පාඩමට යන්න. හරිද? ලියා ගන්න පළවෙනි භෞතික රාශිය අපි දැනන් ඉන්න ඕනේ ගම්ම්‍යතාවය ගැන. හරි. ගම්ම්‍යතාවය ගැන දැනන් ඉන්න ඕනේ. මොකද්ද ගම්ම්‍යතාවය කියන්නේ? ගම්ම්‍යතාවය ගත්තොත් ඇත්තටම මේකේ නිර්වචනයක් කියලා එකක් නැහැ. ඇත්තටම ගත්තොත් හරිද? ගම්ම්‍යතාවය කියන එක නිර්වචනය කිරීමක් කරලා නැහැ. කියන්නේ එක්තරා ආකාරයෙන් ශක්තියක් කියලා කියන්න පුළුවන්. එහෙම ශක්තියක් කියලාම කියන්න බෑ. ශක්තියක් වුණාම මේක භාගය MV වර්ගය වගේ වෙන්න එපා. හෝ නිර්වචනය කියන එක ලොකුවට අපිට ඇත්තට මේක අදාළ වෙන්නේ නැහැ. ගම්මිතාවය වෙන කුමක්ද කියලා කවදා මැත්ස් පේපර් එකක නම් අහන්නේ නැහැ. මේක අපි ගම්මිතාවය ලියන්නේ කොහොමද හා ගම්මිතාවය කියන රාශියේ ලක්ෂණ ටිකක් දැනන් ඉන්න ඕනේ. හරි. ගම්මිතාවය ලියන්නම් ඔයාලා හැමෝම වගේ දන්නවා. දැන් නැත්තම් ගම්මිතාවය කියන එක අපි අර්ථ දක්වන්නේ නැත්තම් නිරූපණය කරන්නේ MV ගුණිතේ. හරිද? මේක M කියන්නේ යම්කිසි වස්තුවකට තමයි ගම්මිතාවයක් තියෙන්නේ. යම්කිසි චලනය වෙන වස්තුවකට හෝ නිශ්චල වස්තුවකට ගම්මිතාවයක් තියෙන්න පුළුවන්. හරි. නිශ්චල වස්තුවකට නම් ගම්මිතාවයක් නැහැ. ඒ කියන්නේ ගම්මිතාවයේ අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි ගම්මිතාවයක් නැහැ. චලනය වෙන වස්තුවකට ගම්මිතාවයක් තියෙනවා. අපි දන්නේ මේ පැත්තට v ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුවක් කියලා. එතකොට මේ වස්තුවට ගම්මිතාවයක් තියෙනවා. එතකොට මේකේ m කියන්නේ මේ වස්තුවේ ස්කන්ධයට, මේ වස්තුවේ ස්කන්ධයට, v කියන්නේ එයාගේ ප්‍රවේගයට. ඇත්තටම ප්‍රවේගය කියන්නේ දෛශිකමය ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. දෛශිකමය ප්‍රවේගය. හරි. එතකොට ගම්මිතාවය mv ගුණිතයෙන් ලියන්න පුළුවන්. එතකොට ගම්මිතාවය කියන්නේ දෛශිකයක්ද අදිශයක්ද? ඒක දෛශිකයක් වෙන්න ඕනේ. ඒක කොහොමද දෛශිකයක් වෙන්නේ? හරිද? කටපාඩම් කරන් ඉන්නවා නම් ඒත් කමක් නැහැ. නැත්නම් හිතනවා නම් හරිද? හිතනවා කියන්නේ අපි ගත තර්ක වලින් ගන්නවා නම් අපි දන්නවා මෙතන ಗುಣ වෙලා තියෙන්නේ m කියන්නේ v කියන්නේ දෛශිකයක්, m කියන්නේ අදිශයක්. එතකොට දෛශිකයක් තමයි අදිශයකින් ගුණ වෙලා තියෙන්නේ. දෛශිකයක් අදිශයකින් ගුණ වුණාට පස්සේ ලැබෙන්නේ මොකද්ද? ඒක හිතලා බලමු. දෛශිකයක් අදිශයකින් ගුණ වුණාම ලැබෙන්නේ මොකද්ද?
නිකන් හිතන්න මෙහෙම ඒ කියලා දෛශිකයක් තියෙනවා. ඊට පස්සේ ඒක මේක දික් වෙනවනේ. ඒක 2a දක්වා දෛශිකයක් කරනවා. එතකොට මේ මොකද වෙලා තියෙන්නේ? මේ දෛශිකයේ ඒ කියන දෛශිකයේ දෙකෙන් වැඩි කරලානේ මේ දෛශිකය හැදිලා තියෙන්නේ. දෙක කියන්නේ මොකද්ද? දෙක කියන්නේ නියතය. නියතයකින් දෛශිකයේ වැඩිනවා කියලා දෛශිකයේ බලපෑමක් වෙලා තියෙනවද දෛශිකයට? වෙලා තියෙනවා. එයාගේ විශාලත්වයට බලපෑමක් කරලා තියෙනවා. දිශාවට කිසි දෙයක් බලපෑමක් වෙලා නැහැ. ඒක දෛශිකයේ දෛශිකයක් විදිහටම දිගටම තියෙනවා. එහෙනම් මේ කතාව ඒ කතාව මේකටත් දාන්න පුළුවන්. හරිද? මේ වෙලා තියෙන්නේ දෛශිකයක් තියෙනවා m කියන නියතයකින් වැඩි වෙලා. එතකොට දෛශිකයේ විශාලත්වය විතරයි වෙනස් වෙන්නේ. මේක ආයි පාරක් දෛශිකයක්ම තමයි. එහෙනම් ගම්‍යතාවය මොකක් වෙන්න ඕනද? දෛශිකයක් වෙන්න ඕනේ. එතකොට ගම්‍යතාවය පිළියද්දී අනිවාර්යෙන් දිශාවක් ලකුණු කරන්න ඕනේ. හා ගම්‍යතාවයට අදාළ යම්කිසි සංකල්පයක් ලියනවනම්. කියන්නේ ගම්‍යතාවය නිරූපණය කරන්නා වූ සංකල්පයක් ලියනවා නම් ඒවට දිශාව යොදන්න ඕනේ. මොකද ගම්‍යතාවය කියන්නේ දෛශිකයක් හේතුවේ. හරිද? ඕම ඔය කතා ටික දැනන් ඉන්න ඕනේ. ගම්‍යතාවය කොහොමද ලියන්නේ? ගම්‍යතාවය දෛශිකයක්ද අදිශයක්ද කියලා. හරිද? හරි. එහෙනම් අපි ඉක්මනට පළවෙනි මාතෘකාව දාලා ගම්‍යතාවය කියලා ලියලා MV කියලා දාගන්න. sorry. ඊට කලින් අපි චුට්ටක් ලියමුද? මේක ඔයා ලියලා හරි යටින් හරි ලියන්න තරුවක් දාලා යටින් ලියන්න. ගම්‍යතාවයේ දෛශිකයක් වේ. ගම්‍යතාවයේ දෛශිකයක් වේ. හරි. අපි දෙවෙනි භෞතික රාශිය. දෙවෙනි භෞතික රාශිය විදිහට අපි හඳුන්වන භෞතික රාශිය තමයි ආවේගය කියන එක. හරිද? ආවේගය කියන එක. ගම්‍යතාවයට වඩා නම් මේකේ පොඩි පුරුදු නැති ගතියක් ඇති. මොකද විශේෂයෙන් කියනවා. හැබැයි ඉතා කුඩා වට තමයි ආවේගය කියන එක කියන්නේ. හරිද? ඔය ආවේගය කියන එක අපි ගොඩනගන්නේ නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන්. හරිද? නිව්ටන්ගේ දෙවෙනි නියමය. නිව්ටන්ගේ දෙවෙනි නියමය අපි සමාන F සමානයි ma කියන සමීකරණය ගන්න. නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් තමයි F සමානයි ma කියන සමීකරණය ගන්න. දැන් මොකක්ද ඇත්තටම මේ F සමානයි ma සමීකරණයේද නිව්ටන් එකපාරට කියලා දෙන්නේ නැහැ. එහෙමනම් නෙමෙයි. හරිද? දැන් සමහරට ෆිසික්ස් වලදී යම් කිසි දෙයක් අර්ථ දක්වලා ඇති. මොකද්ද යම් කිසි වස්තුවක් මත එදෙන බාහිර අසන්තුලිත බලය ස්කන්ධයට ප්‍රතිලෝම ස්කන්ධයට අනුලෝම සමානුපාතික වෙන අතර වස්තුවේ ප්‍රවේගයට හෝ මොකක් ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම ප්‍රතිලෝම සමානුපාතික වේ වගේ එකක් හරි යම් කිසි දෙයක් ඉගෙන ඇති. හරිද? ඒ කියන්නේ ඒක අර්ථ දක්වන්න පුළුවන් නිර්වචනය කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. මම අර මේ මතකින් කිව්වේ. ඒ කියන්නේ ඔයාලට උගන්ලා තියෙන විදිහට වගේ. හරි. කොහොම හෝ නිව්ටන්ගේ නියමයෙන් ඇත්තට එහෙම කතාවක් නෙමෙයි නිව්ටන් ඇත්තටම කියන්නේ. හරි. නිව්ටන් කියන්නේ මේමයි කතාව. හරි. දැන් මම ආවේගය කියන මේ දැන් ඉඳන් කියන සංකල්ප ටික ඔයාට සමහර වෙලාවට චුට්ටක් දුරට තේරෙයිද නැද්ද කියන එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි ඒක හිතන්න එපා. මොකද ආවේගය කියන වචනේ හරිය ලේසි කතාවක්. හරි. ඒකට මම නිකන් නිර්වචනයක් දෙන්නම්. ඒක ඔයා මතක තියාගන්න. හැබැයි මෙහෙමයි එන්නේ මේ ඔය ආවේගය කියන එක. හරිද? දැන් නිව්ටන්ගේ නියමය මෙහෙමයි කියන්නේ. නිව්ටන්ගේ නියමය කියනවා යම්කිසි වස්තුවක් මත යෙදෙන සංප්‍රයුක්ත බලය. හරි. යම්කිසි වස්තුවක් මත යෙදෙන සංප්‍රයුක්ත බලය. මේ එක බලයක් නෙමෙයි. මෙහා වස්තුවක් මත ඕන තරම් බලය දෙන්න පුළුවන් සංප්‍රයුක්ත බලය. එතකොට අපි සාමාන්‍යයෙන් F1 F2 F3 කිය බල තියෙනවානේ. එතකොට සංප්‍රයුක්ත බලය කොහොමද ලකුණු කරන්නේ? ලකුණු ටික ලියන්න පුළුවන් F1 ධන F2 ධන F3 කියලා. හැබැයි මේ ඇත්තටම මේ මොනවද තියෙන්නේ? දෛශික තියෙන්නේ. හරි දෛශිකමය බල ටික තියෙන්නේ. එතකොට සංප්‍රයුක්ත බලය සමාන වෙනවා කියලා කියනවා යා. මොකක්ද? ඒ වස්තුවට ගම්‍යතාවයක් තියෙනවනේ. ওই ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. හරි. මොකද්ද සමාන වෙන්නේ මේ වස්තුව මත යෙදෙන සංප්‍රයුක්ත බලය සමාන වෙනවා. සමහරට ඔයා මෙහෙමත් ඉගෙනගෙන ඇති. මේ සමාන වෙනවා ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරි. ඒක චුට්ටක් පැත්තකින් බලමු අපි. ගම්‍යතාවයේ වෙනස් වීම. ගම්‍යතාවය වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? අවස්ථා දෙකක් ගත්තාම අපිට හරි අවස්ථා දෙකක් ගත්තාම මේ වස්තුවට හිතන්න v1 ප්‍රවේගයක් තියෙනවා. මේ වස්තුවට හිතන්න v2 ප්‍රවේගයක් තියෙනවා. හරි. මුලින්ම වෙනස් වීමේ ශීඝ්‍රතාවය නැතුව ගම්‍යතාව වෙනස හිතමු. වෙනස කියන්නේ මොකද්ද? ගම්‍යතාව වෙනස කියන්නේ ගම්‍යතාවෙන් අඩු කරනවා පෙර ගම්‍යතාවය. ඒ කියන්නේ මේක ඇටි mv2 ගෙන් අඩු කරනවා mv1. හරි. එතකොට වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපිට හිතන්න පුළුවන් අර ප්‍රවේගයත් එක්ක. මොකද්ද? ප්‍රවේගය ඕනනම් අපිට කියන්න පුළුවන් නේද? මොකක් කියලාද?
දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. එතකොට ශීඝ්‍රතාවය වුණාම හැමතිස්සෙම කාලයෙන් බෙදෙන්නේ. තප්පරයකදී සිදුවන දුරට වෙනස් වීමට නෙවෙයි ශීඝ්‍රතාවය කියලා කතා කරන්නේ. එහෙනම් මේකෙත් ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ මේක කාලයෙන් බෙදීමක් තියෙන. හරි. ඕන් ඔහොම එකක් තමයි තියෙන්නේ. හරිද? හරි. දැන් එතකොට ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපි සාමාන්‍යයෙන් මේකම ඩෙල්ටා mv කියලා ලියනවා. මේකම ලියන්න පුළුවන් ඩෙල්ටා mv කියලා. අයියේ ඩෙල්ටා කියන්නේ මෙයාගේ වෙනසට තමයි ඩෙල්ටා කියලා අපි දාලා තියෙන්නේ. හරි. එතකොට නිව්ටන්ගේ නියමයෙන් කියන්නේ මේ බලය නැත්නම් බල ටික එකතුව අපි සමාන වෙනවා කියලා මොකද්ද? ඩෙල්ටා mv බෙදීම t ට. හරි. හරි. ඩෙල්ටා mv බෙදීම t ට කියනවා මේ බල ටික එකතුව සමාන වෙනවා කියලා නිව්ටන්ගේ නියමයෙන්. එතකොට කොහොමද මේ F සමාන ma කියන එක එන්නේ? ඔය F කියන්නේ ඔය සංප්‍රයුක්ත බලයටම දාන තනි බලයට. හරි සංප්‍රයුක්ත මේ බල ටික එකතුවටම දාන තනි බලයකට කියනවා සංප්‍රයුක්ත බලය නේ කියන්නේ. ඇත්තටම ඒක තමයි F කියලා අපි නම් කරලා තියෙන්නේ. කොහොමද ma එන්නේ? මෙහෙමයි. දැන් මෙතන m නේ තියෙන්නේ. හරි. m කියන්නේ නියතයක්. හරිද? m කියන්නේ ඇත්තටම ඒක වෙනස් වෙන්නේ නැහැ. නියතයක් නේ තියෙන්නේ. එතකොට අපිට m එළියට ගන්න පුළුවන් m වතාවක් ඩෙල්ටා v බෙදීම t කියලා ලියන්න පුළුවන් නේද? m වතාවක් ඩෙල්ටා v බෙදීම t. හරිද? ඇත්තටම මේ අවස්ථා දෙක සැලකුවාට පස්සේ වෙනස් වෙන්නේ නැහැ නේ ස්කන්ධය කියන එක වස්තුවේ මේ ස්කන්ධයයි සමානයි. හරිද? වස්තුවේ වෙන ස්කන්ධයක් වෙනස් වෙන්නේ නැහැ නේ කාලෙ දෙක ගියාට පස්සේ. වෙනස් වෙන්නේ ප්‍රවේගයනේ. මෙතන මොකද්ද මේ තියෙන්නේ? ඩෙල්ටා v බෙදීම t. නැත්තම් ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය නේ මේ තියෙන්නේ. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට මොකක් කියලාද කියන්නේ? ත්වරණය කියලා. එහෙනම් ma. ඔන්න ඔහොම තමයි F සමානයි ma සමීකරණය එන්නේ. සමහරවිට ඔයා මේක ඉගෙනගෙන නැති එක්කෙනෙක්ට මං කිව්වා. හරි. දැන් කොහොමද ඕක අපිට සම්බන්ධ වෙන්නේ? අපිට සම්බන්ධ වෙන්නේ ඕක මෙතනින්. මේ කැලේ. මොකද්ද? අපි මේ t f ගෙන් වැඩි කරනවා. හරි. t f ගෙන් වැඩි කරාට පස්සේ අපිට උත්තරයක් එනවා ft සමානයි ඩෙල්ටා mv කියලා. හරිද? මම ඩෙල්ටා mv කියන එක දැන් චුට්ටක් ලියන්නම් mv2 රින mv1 කියලා. හරි. එහෙනම් ft සමානයි mv1 රින mv2 රින mv1 කියලා එනවා. ඔය මේ පදයකට කියනවා මේ ft ගුණිතයට තමයි අපි ආවේගය කියලා කියන්නේ. ඔය ft ගුණිතයට තමයි ආවේගය කියලා කියන්නේ. එහෙනම් ආවේගය සමාන වෙන්නේ මොකේද? ආවේගය සමාන වෙන්නේ ගම්‍යතා වෙනසට. හරි ගම්‍යතා වෙනසට. ඇත්තටම කිව්වොත් ඔයා ආවේගය සමාන වෙන්නේ ගම්‍යතා වෙනසට කියලා දැනන් හිටියාම ඇති. හරිද? ඩෙල්ටා ආවේගය සමානයි ඩෙල්ටා mv කියලා දැනන් හිටියාම ඇති. මම මේ කතා ටික අමතර කතාවකට කිව්වේ. ඔයාට ඒවා ලොකුවට සෙට් වෙන්නේ නැත්නම් ඒ ගැන හිතන්න එපා. ආවේගය සමානයි ගම්‍යතා වෙනස කියලා හිතාගන්න. මේක තමයි ඒකේ භෞතික විද්‍යාත්මක මූලධර්මය. හරි භෞතික විද්‍යාවෙන් කොහොමද එන්නේ කියන කැලල තමයි මේකේ කිව්වේ. හරි. හරි ඒක පිළියන්න ඕනේ. අපි මේ කතා ටික විතරක් ලියමු. හරි. ලියා ගන්න. දෙවෙනි මාතෘකාව දාලා ලියන්න ආවේගය කියලා. දෙවෙනි මාතෘකාව ආවේගය කියලා දාලා ලියන්න. ආවේගය යනු ගම්‍යතා වෙනස වේ. ආවේගය යනු ගම්‍යතා වෙනසයි කියලා ලියන්න. ආවේගය යනු ගම්‍යතා වෙනසයි. හරි. ඊට පස්සේ මේක ලියගන්න. ආවේගය සමානයි ඩෙල්ටා mv. ආවේගය සමානයි ඩෙල්ටා mv. හරි. මේ උඩ යා ලියන්න එපා. උඩ මුකුත් ලියන්න එපා. මේ දෙකෙන් එකක්වත් ලියන්න ඕනේ නැහැ. ආවේගය සමානයි ඩෙල්ටා mv පල්ලෙහෙන් mv2 රින mv1. හරි. අර මේ බෝඩ් එකේ ලියනා වගේ කෙලින් ලියවෙන්නේ නැහැ. හරි. ඒක ගැන වැඩි හිතන්න එපා. මම මේ වීඩියෝ එකත් පුළුවන් නම් ඔන් කරන්න බලන්නම්කෝ අනිත් පාර. දැනට මෙහෙම බෙහෙ කරමු. ඇත්තට වෙන්න ඕනේ බෝඩ් එක පේන එකනේ ඇත්තට මොකක්වත් ඊට වඩා ඕනේ නැහනේ. හරි. හරි. මෙන්න එකයි තියෙන්නේ. අනිත් එක අපි දැනන් ඉන්න ඕනේ ආවේගය කියන්නේ දෛශිකයක්ද අදිශයක්ද කියලා. මොකද්ද? mv කියන්නේ ගම්‍යතාවයක් කියන්නේ මොකද්ද? ගම්‍යතාවයක් කියන්නේ දෛශිකයක්. දෛශික දෙකක අන්තරයෙන් එන්නේ මොකද්ද? දෛශික දෙකක අන්තරයෙන් එන්නේ මොකද්ද? දෛශික දෙකක අන්තරයෙන් එන්නේ දෛශිකයක්ම තමයි. හරිද? දෛශික දෙකක අන්තරයෙන් එන්නේ දෛශිකයක් තමයි. ඒක හිතන්න දෛශික දෙකක එකතුවෙන් එන්නේ මොකද්ද? මෙහෙම දෛශික දෙකක එකතුවෙන්. දෛශික දෙකක එකතුවෙන් එන්නේ මේ A දෛශිකය. හිතන්න මේ B දෛශිකය. එතකොට එකතු අපිට ගන්න පුළුවන් දෛශික ත්‍රිකෝණය මෙහෙම
මෙතනින් එනවනේ A දැන B දෛශිකය කියන එක. එතකොට දෛශික දෙක අන්තරය වෙන්නේ මොකද්ද? මේ B දෛශිකය අනිත් පැත්ත අරවන්න. මේ මෙහෙම කරලා. එතකොට මෙතන ඍණ B දෛශිකය. එතකොට මෙන්න තමයි A දෛශික දෙකේ අන්තර දෛශිකය. එතකොට ඇත්ත එක දෛශිකයක් නේද? ඒකත් එක්ක. එතකොට දෛශිකයක් වෙනවා. හරි. දෛශික දෙක එකතුවකින් අන්තරයකින් හැම වෙලාවෙම වෙන්නේ දෛශිකයක්. හරිද? ඊට පස්සේ එක ගුණිතයක් ගැන ගත්තාම තමයි ඒක වෙනස් වෙන්නේ. දෛශික බෙදීමක් කියලා කතා කරන්නේ නැහැ. දෛශික ගුණිත තමයි චුට්ටක් ඉස්සරහට දිගට කතා කරන කතාවකට තියෙන්නේ. හරි. ඔන්න ඕක. ඒක ආවේගය. දැන් අපි බලමු තුන්වෙනි රාශිය අපේ ආවේගී බලය. ආවේගී බලය. මේක චුට්ටක් ආවේගයම තමයි. ආවේගී බලය. ආවේගී බලය. හරිද? ආවේගය අපි ලිව්වා Ft සමානයි ඩෙල්ටා mv. එහෙම ලිව්වේ Ft. Ft තමයි ඔය ආවේගී බලය කියන්නේ. හරි. ඩෙල්ටා mv වලට සමාන වෙනවා. Ft තමයි ආවේගී බලය කියන්නේ. නැත්නම් ආවේගය කියලා කියන්නේ. ඔය ආවේගයේ හෝ ආවේගී බලය ගැන ඒක එක එක જાතිය බල දෙනවනේ. ප්‍රතික්‍රියා බලය, ආතති බලය, ඝර්ෂණ බලය, අංගේ වගේ බල දෙනවනේ. අංගේ බල જાතියක් තමයි ආවේගී බල කියන්නේ. හරිද? ඔය බලත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්පර්ශ වීමෙන් ඇතිවන බල හා ස්පර්ශ නොවී ඇතිවන බල කියලා. හරිද? ස්පර්ශ වී ඇතිවන බල හා ස්පර්ශ නොවී ඇතිවන බල. ඔය ස්පර්ශ වී ඇතිවන බල කොටාසයක් තමයි ආවේගී බලය කියන්නේ. ස්පර්ශ නොවී ඇතිවන බල ගුරුත්වාකර්ෂණ බල, චුම්බක බල, ස්ථිති විද්‍යුත් බල. ඕවට තමයි ස්පර්ශ නොවී ඇතිවන බල කියන්නේ. ස්පර්ශ වෙන්නේ ආවේගී බල. ප්‍රතික්‍රියා බල, ආතති බල, ඝර්ෂණ බල. ඔය තියෙන්නේ. ඕවා ස්පර්ශ බල. මේවා ස්පර්ශ නොවී ඇතිවන බල. හරි. ආවේගී බලය කියන්නේ මෙන්න මේවා එක. ආවේගී බලය කියන්නේ ඊටා කුඩා කාලයක් තුල ඇතිවන. හරිද? ඊටා කුඩා කාලයක් තමයි ආවේගී බලය කියන එක ඇති වෙන්නේ. ඊටා කුඩා කාලයක් තුල ඇතිවන අති විශාල කිව්වම සැලකිය යුතු මට්ටමක විශාල බලයකට කියනවා අපි ආවේගී බලයක් කියලා. මොකද්ද? ඊටා කුඩා කාලයක් ඊටා කෙටි කාලයක් තුල ක්‍රියාත්මක වෙන සැලකිය යුතු මට්ටමින් විශාල බලයකට කියනවා අපි ආවේගී බලයක් කියලා. හරිද? කොයි වගේ අවස්ථාවලදීද ආවේගී බල ඇති වෙන්නේ? හරිද? උදාහරණයක් විදිහට හිතන්න. ඔයා ටෙනිස් බෝලයක් ගිහින් බිත්තියකට ගහනවා. ඔයා බිත්තියේ වදින අවස්ථාව තියෙනවානේ. ඔය වදින අවස්ථාවේ බිත්තිය මතින් බෝලය මත ආවේගී බලයක් ඇති වෙනවා. බෝලය මගින් බිත්තිය මත ආවේගී බලයක් ඇති වෙනවා. හරිද? මේ ඇති වෙන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා යුගලය. හරිද? ඒ ඇතිවෙන ක්‍රියා ප්‍රතික්‍රියා යුගලය තමයි ආවේගී බලයක් කියලා අපිට ආවේගී බලයක් කියලා ගන්න පුළුවන්. ඇයි ඒ ඊටා කුඩා කාලයක් නේ මෙයා බිත්ති ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒ ඊටා කුඩා කාලයක් වුණාට මෙයා මත ඇතිවන බලය අතිශය වැඩි. හරිද? මෙයා මත ඇතිවන බලය අතිශය වැඩි. හරිද? ඒකින්ද මේ වගේක් ආවේගී බලයක් කියලා ගන්න පුළුවන්. නැත්තම් වාහන දෙකක් ගැටෙනවා කියන්නකෝ. වාහන දෙකක් මේ පැත්තේ මේ වාහනේ තියෙනවා මේ පැත්තේ මේ වාහනේ තියෙනවා ගින් ගැටෙනවා. ඕන් ඔය ගැටෙන අවස්ථාවේ ආවේගී බලයක් ඇති වෙනවා. හරිද? ඔය වගේ ගැටෙන අවස්ථාවක ආවේගී බලයක් ඇති වෙනවා. ඊට අමතරව හිතන්න නිකම් මේ වගේ බුරුල් වෙච්ච තන්තුවක් තියෙනවා. එතකොට බුරුල් වෙච්ච තන්තුවක් තියෙනවා. ඔයා එකපාරට මේ තන්තුවේ මේ කෙලවරින් අදිනවා. හරිද? මෙයාගේ මේ බුරුල් වෙච්ච කැලි මේ කෙලින් වෙලා ගැස්සිලා එන බලයක් තියෙනනේ. ඒකට ආවේගී බලයක් ඒකත් ආවේගී බලයක් වෙනවා. හරිද? තන්තුවක් මත යෙදෙන ආවේගී බලයක්. මේක වස්තුවක් මත යෙදෙන ආවේගී බලයක්. ඕන් වගේ ඊටා කුඩා කාලයක් තුල ක්‍රියා කරන සැලකිය යුතු මට්ටමක විශාල බලයකට අපිට ආවේගී බලයක් කියලා කියන්න පුළුවන්. හරිද? අපි ආවේගී බලය සාමාන්‍ය නම් කරන්නේ I කියලා. එතකොට ආවේගී බලය හොයන්නේ කොහොමද? ආවේගී බලය හොයන්නේ මේ ආවේගය කියන්නේ ඩෙල්ටා mv නම් ආවේගී බලය කියන්නේ ඉතින් ඒකම තමයි. හරි. I සමානයි ඩෙල්ටා mv. හරි. සමානයි ඩෙල්ටා mv. හරි. ඔහොමයි කතන්දරේ. හරිද? අපි ආවේගී බල ගැන පොඩ්ඩක් බලනවා ටිකක් වැඩිපුර. මොකද මේක අලුත් සිලබස් එකේ දාපු කෑල්ලක් හින්දා. හරි. ලියා ගන්න තුන්වෙනි මාතෘකාව ආවේගී බලය. ආවේගී බලය. හරි. ලියා ගන්න ඊටා කුඩා කාලයක් තුල ඇතිවන බලයක් ආවේගී බලයක් ලෙස
හැඳින්විය හැකිය. ආවේගී බලයක් ලෙස හැඳින්විය හැකිය. ඒ යටින් ලියන මෙම බලයන් බොහෝ අවස්ථාවලදී සැලකිය යුතු මට්ටමකින් විශාල බලයන් වේ. මෙම බලයන් බොහෝ අවස්ථාවලදී සැලකිය යුතු මට්ටමකින් විශාල බලයන් වේ. හරිද? නිකන් උදාහරණයක් විදිහට නිකන් අර පන්චින් බෑග් එකක් වගේ එකකට පන්ච් කරනකොට නැත්නම් බිත්තියකට ගහ ගන්නවා. එහෙම බිත්තියට අතින් බිත්තියකට ගහද්දී ඇති වෙන්නේ අත මත ආවේගී බලයක්. හරිද? ඒ බලය හේතුවෙන් තමයි අපිට රිදෙන්නේ. හරි? බිත්තියේ මේ වෙනම තියෙන මේ වස්තු වල ගැටීමෙන් හේතු වෙනුත් රිදීමක් ඇති වෙනවා. එහෙම නැතු සුමට බිත්තියක් ගත්තොත් එහෙම ඒ තියෙන ආවේගී බලයන් වලින් තමයි අපිට රිදෙන්නේ. හරිද? මේ වගේ එකට ආවේගී බලයක් කියලා කියන්නේ. ඒතර ආවේගී බලය කියලා ලියපු තැනින් උඩින් වරහණක් ඇතුලේ I කියලා දාගන්න. හරිද? අපි I කියලා තමයි ආවේගී බල නම් කරන්නේ. හරිද? ඒ I කියලා නම් කරන්නේ මේකට ඉංග්‍රීසි වලින් කියන්නේ ඉම්පල්ස් කියලා. හරිද? ගම්‍යතාවයට හරිද? ආවේගයට ඉම්පල්ස් හරිද? ඉම්පල්ස් ෆෝස් තමයි ආවේගී බලය. ආවේගයට ඉම්පල්ස් කියලා කියන්නේ. ඊට පස්සේ ගම්‍යතාවයට මොමන්ටම් කියලා කියන්නේ. හරි. ගම්‍යතාවයට මොමන්ටම් කියලා කියන්නේ. හරිද? ඕන්න ලියා ගන්න අත්‍යවශ්‍ය නැහැ. ඉංග්‍රීසි ටර්ම්ස් තව ඉස්සරහට ඕන වෙයි වලට. හරි. ඔන්නෝක ආවේගී බලය. දැන් අපි චුට්ටක් බලමු අපිට ඕනේ මේ පාඩම තුල ඕනේ මොන වගේ ආවේගී බලයක් නැතිවන අවස්ථාවද මේ පාඩම තුල තියෙන්නේ කියලා. හරිද? මුලින්ම අපි මං කිව්වනේ බිත්තියකට ගිහින් බෝලයක් වැදුනට පස්සේ ඇතිවෙන්නේ ආවේගී බලයක් කියලා. ආන් ඒ වගේ පළවෙනි අවස්ථාව ගෝල දෙකක්. හරිද? ගෝල දෙකක් ගැටීමේදී ගෝල දෙකක් ගැටීමේදී ආවේගී බලය ඇති වෙනවා. හරිද? උදාහරණයක් විදිහට ගන්න සිරස් රේඛා නෙමෙයි. සාපේක්ෂ සිරස් රේඛාව කියලා හිතන්නකෝ. හරි. දැන් මෙතන එක බෝලයක් තියෙනවා මෙතන තව බෝලයක් තියෙනවා. හරි. මේ බෝලේ ටිකක් වැඩි වේගෙන් යනවා. හිතන්න 5 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් යනවා කියලා. හරි. මේ බෝලේ යනවා 1 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්. හරි. ගිහිල්ලා ගැටෙනවා. හරි. මම මේක බෙදීම මේ මැද කැල්ල ඕනේ නැහැ. බෙදීමන්නේ මේ 5 ms ශ්‍රේණියක වේගෙන් යන්නේ. ඊට පස්සේ ගිහිල්ලා ගැටුණාට පස්සේ ගැටෙන මොහොත තියෙනවනේ. මේ බෝලෙත් එක ගැටෙන මොහොත තියෙනවා. ආන්ගේ මොහොතේ හරි කියන්නේ ගැටුණා ඊට පස්සේ වෙන් වුණානේ. එතකොට ඉතාල කුඩා කාලයනේ ගැටීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ආන්ගේ ගැටීම සිද්ධ වෙන මොහොතේ ඔය කියන ආවේගී බලය ඇති වෙනවා. ආවේගී බලය ඇති වෙන්නේ කොයි මේ කියන්නේ දැන් බලයක් ඇති වෙනවා නම් බලය ඇති වෙන්නේ මොකක් හරි ලක්ෂයක් තියෙනවනේ. දැන් බර කියන බලය ඇති වෙන්නේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය හරහා පල්ලයට තමයි බලය ඇති වෙන්නේ. ඒ වගේ ආවේගී බලය ඇති වෙන්නේ මොකද්ද? ආවේගී බලය ඇති වෙන්නේ අපි සාමාන්‍යයෙන් සලකන්නේ මේ ගෝලය කියන එක හරි ගෝලයක්. හරි ගෝලයක් කියන්නේ මේ සමාකාර හැඩයක් සහිත ගෝලයක්. ඒතර ගෝලයක් කිව්වහම මේක නිශ්චිත ගෝලයක්. ආයි මේක වෙනස් වෙන්න හැඩ වෙනස් වෙන්න එහෙම නැහැ. නිශ්චිත ගෝලයක්. අන් ඒ වගේ නිශ්චිත ගෝලයක් ගත්තාම මෙයාගේ ආවේගී බලය ඇති වෙන්නේ මේ ගෝලයේ කේන්ද්‍රය කියලා එකක් තියෙනවනේ හැම ගෝලයක. ඔය කේන්ද්‍ර හරහා යන අක්ෂයක් තියෙනවා තිරස් අක්ෂයක්. ඕන් ওই තිරස් අක්ෂයෙන් දෙපැත්තට තමයි මේ බලය ඇති වෙන්නේ. මේ ආවේගී බලය I මේ ආවේගී බලය I. හරි. මේ දෙන්න මතම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ආවේගී බලය තියෙනවා. අපි දන්නවා විශාලත්වයෙන් සමානයි දිශාවෙන් වෙනස් වෙන්න ඕනේ. ඕනෙම ක්‍රියාවකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙන හින්දා කියලා. නිව්ටන්ගේ තුන්වෙනි නියමය. හරි. ඕන් ඔය වගේ ආවේගී බල ඇති වෙනවා මේ වගේ ගෝලයක් ගැටෙන අවස්ථාවකදී. හරි. මේ ගැටීමට පෙර අවස්ථාව මේ ගැටීමෙන් ගැටුණු අවස්ථාව. හරි. මේ ගැටුමට පෙර හරිද ගැටුමෙන් පස්සුවේ මොකද වෙන්නේ ඉස්සරහේ තියෙන එක්කෙනා මේ පැත්තට යනවා අනිත් එක්කෙනා කැමති පැත්තකට යන්න පුළුවන් මෙයා ඉස්සරහට යන්නත් පුළුවන් ආයි නැත්නම් හැරිලා පිටිපස්සට යන්නත් පුළුවන් ඒක ස්කන්ධ මත රඳා පවතිනවා හරි මම මේක මේ ස්කන්ධ දෙක මම මුකුත් දීලා නැහැ නේ ප්‍රවේග විතරනේ දීලා තියෙන්නේ කොහොම වෙයිද දන්නේ නැහැ මෙයාගේ වැඩි ස්කන්ධයක් තිබ්බොත් මෙයා ඉස්සරහට දිගටම යයි මෙයා අනිත් පැත්තට හැරිලා යයි හරි ඒක අපිට ප්‍රශ්නයක් නෑ ඒක අපි ඉස්සරහට බලමු කොහොමද හැරිලා යන්නේ ඔය කතන්දර ටික දැනට ආවේගී බලයක් මේ අවස්ථාවේදී ඇති වෙන්න පුළුවන් කියලා දැනගත්තොත් ඇති හරිද ලියා ගන්න මාතෘකාවක් ආවේගී බල ඇතිවන අවස්ථා
හරි ආවේගී බල ඇතිවන අවස්ථා. පළවෙනි එක ලියන්න ගෝල දෙකක් ගැටුණු අවස්ථාවේදී. ගෝල දෙකක් ගැටිණු අවස්ථාවේදී. ගෝල දෙකක් ගැටුණු අවස්ථාවේදී. මේ රූපය අඳ ගන්නකො. හරි මේ රූපේ. මේක ඕනේ නෑ මේ ගයිස් කන්න මේක පා. ඒක එපා. නිකන් මේ රූපය අඳ ගන්න. මේ හරියට ඇඳ ගන්න. මට තාම මේක හුරු නෑ එකයි කේස් එක. බලමු තා චුට්ටක් ගියාම මේක හරියයි. හරි. හරි. ඊට පස්සේ පල්ලෙන් තරුවක් දාලා ලියන්න. ගෝල දෙකක් ගැටීමේදී එම ගෝල දෙකෙහි කේන්ද්‍ර යාකරන රේඛාව ඔස්සේ එම ගෝල දෙක මත කේන්ද්‍රයාකරන රේඛාව ඔස්සේ එම ගෝල දෙක මත විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ආවේගී බල ඇතිවේ. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ආවේගී බල ඇතිවේ. ආවේගී බල ඇතිවේ. මෙම බල හේතුවෙන් ගෝලවල ප්‍රවේග දිශා හා විශාලත්ව වෙනස් වේ. දැන් මේකේ ගත්තාම මෙයා දැන් පොළොව මතන යන්නේ. හරිද? පොළොව මත යන හින්දා මෙයාගේ දිශා කියන ඒවා නම් වෙනස් වෙන්නේ නැහැ. තිරස් වලම තමයි තියෙන්නේ. මොකද මෙයා ආරම්භක අවස්ථාවලත් තිරස් දිශාම තමයි තියෙන්නේ. පස්සෙත් ඒවයි තිරස් දිශාම තමයි තියෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ අයි කියලා තව ඉස්සරහට ගියමු. ඔය සංස්කෘති නියමයන් එහෙම තියෙනවා. හරිද? දැන් අනිවාර්යෙන් නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියනවානේ යම්කිසි වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් යෙදෙනතුරු එම වස්තුවේ ප්‍රවේගය නැත්නම් එම වස්තුවේ ප්‍රවේගය නියතව පවතින අතර නිශ්චලතාවය නම් චලිත ස්වභාවය නියතව පවතී කියලා. ඒ කියන්නේ වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් යෙදෙනතුරු ඔයාලට කියන්නේ බාහිර අසන්තුලිත බලයක් යෙදෙනතුරු නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිශ්චලතාවයෙන්ද ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන්ම චලනය වේ වගේ කතාවක් නේ කියන්නේ. හරිද? මොක වුණත් එකම තමයි. හරිද? දැන් මෙයාගේ ප්‍රවේග විශාලත්ව වෙනස් වෙලානේ තියෙන්නේ. මේ සමහර ඒවායේ දිශාත් ප්‍රතිවිරුද්ධ වෙලානේ කියන්නේ. දිශා ආනත වීමක් වෙලා නැහැ. ප්‍රතිවිරුද්ධ වෙලානේ. එතකොට මේ දිශා ප්‍රතිවිරුද්ධ වීම සඳහා අනිවාර්යෙන් මෙයා මත බාහිර අසන්තුලිත මොකක් හෝ බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනෙමයි. ඒ බලය තමයි ආවේගී බලය. ඔය ආවේගී බලයෙන් හින්දා මෙයාගේ දිශා විශාලත්ව ප්‍රවේග වල ඒවා වෙනස් වෙනවා. ඒක තමයි වෙන්නේ. හරිද? ඒක තමයි කතාවේ කිව්වේ. හරිද? අපේ දෙවැනි අවස්ථාව. හරිද? දෙවැනි ආවේගයේ දෙන අවස්ථාව තන්තු වල ආවේගය ඇති වෙන්න පුළුවන්. හරිද? අපි තන්තු ගත්තට පස්සේ අපි තන්තු ගත්තාම ගොඩක් වෙලාවට කතා කරන දෙවෙනි අවස්ථාව අවිතන්නේ තන්තු ගැන තමයි කතා කරන්නේ. අවිතන්නේ තන්තු කියන්නේ මොනවද? අවිතන්නේ තන්තු කියන්නේ තන්තු වර්ග කිහිපයක් තියෙනවා. හරිද? එකක් ප්‍රත්‍යස්ත තන්තු තියෙනවා. අනිත් එක අවිතන්නේ තන්තු තියෙනවා. නැත්නම් අප්‍රත්‍යස්ත තන්තු තියෙනවා. ප්‍රත්‍යස්ත තන්තු කියන්නේ බලයක් යෙදීමෙන්. හරිද? මේ තන්තුව මත පල්ලෙහාට බලයක් යෙදුවාම මේ තන්තුව මත පල්ලෙහාට මෙයාගේ බලයක් යෙදුවොත් එහෙම මේ තන්තුවේ දිග වැඩි වෙනවා. හරිද? දිග වැඩි වෙනවා. හරිද? මේ තන්තුවේ. ඒ වගේ තන්තු ಜಾති වලට කියනවා අපි ප්‍රත්‍යස්ත තන්තු කියලා. හරිද? මේ ප්‍රත්‍යස්ත තන්තුත් යොදාගෙන අපි ගණන් හදන පාඩමක් තියෙනවා සරල අනුවර්තීය චලිතය කියලා. හරිද? ඔයාලට ෆිසික්ස් වලත් මතක ඇති සරල අනුවර්තීය චලිතය කියන පාඩමේ ඔය ප්‍රත්‍යස්ත තන්තු ගැන කතා කරන්න ඇති. ඒ තන්තු නෙමෙයි දැන් අපි කතා කරන්න යන්නේ අප්‍රත්‍යස්ත තන්තු නැත්නම් අවිතන්නේ තන්තු කියලා. හරිද? අවිතන්නේ තන්තු කියන්නේ මේ බලයක් යෙදීම හේතුවෙන් මේ තන්තුවේ භෞතික ස්වરૂපය නැත්නම් භෞතික රාශීන් වෙනස් නොවන නැත්නම් නොවෙනස් වන තන්තු වලට කියනවා අපි මොනවා කියලාද? අප්‍රත්‍යස්ත තන්තු නැත්නම් අවිතන්නේ තන්තු කියලා. හරිද? ඕම ඔය තන්තු මතේ දෙන
ආවේගී බල ගැන තමයි අපි කතා කරන්නේ. හරි. හිතන්න මේම එකක් දෙවෙනි එක අවිතන්‍ය තන්තු මතය දෙන අවිතන්‍ය තන්තු මතය දෙන ආවේගී බල. ආවේගී බල. හරි. මෙහෙමයි. හිතන්න වස්තු දෙකක් මෙහෙම තියෙනවා. ඒ වස්තු දෙක අපි සම්බන්ධ කරන පොළොව මත තියෙන කියලා හිතන්න. මේ වස්තු දෙක සම්බන්ධ කරන අවිතන්‍ය තන්තුව හරි නිකන් නිශ්චලව තියෙන. ඊට පස්සේ හිතන්න මේ වස්තුව මේ පද්ධතියට මේ ඉස්සරහා තියෙන පද්ධතිය මත හරි ෂණිකව බලයක් යොදනවා. අර නිකන් ෂණිකව අදිනවා. එතකොට මොකද වෙන්නේ? ඔය ෂණිකව අදින බලය හේතුවෙන් මේ තන්තුවත් ගැස්සිලා ඇදිලා එනවනේ. ආන්ගේ ගැස්සීමට තමයි අපි කියන්නේ ඇත්තට මොකද්ද? ආවේගයක් කියලා. හරිද? ආවේගය කොහොමද එතකොට ඇති වෙන්නේ? දැන් තන්තුව නිශ්චලවනේ තියෙන්නේ. එතකොට තන්තුව නිශ්චල වෙන්න තමයි බලන්නේ. එතකොට නිශ්චල වෙන්න බැලීමේ හේතුවෙන් මේ වස්තුව මත මේ පැත්තට ආවේගය ඇති වෙනවා. මේ පැත්තට ආවේගය ඇති වෙනවා. හරිද? හැබැයි දැන් ඒ ආවේගය ඇති වෙන්නේ ඇත්තටම මේ වස්තුව මගින් තන්තුව මත මේ පැත්තට ආවේගයක් ඇති කරන හින්දානේ නේද? මේ ආවේගී බලය ඇති වෙන්නේ තන්තුව මත. හරි. තන්තුව මත මොකක්ද? තන්තුව මගින් වස්තුව මත වස්තුව මගින් මේ වස්තුව මගින් තන්තුව මෙහාට ඇදීම හේතුවෙන් තමයි තන්තුව මෙහාට ආවේගී බලයක් වස්තුව මත ඇති කරන්නේ. ඒ වගේම මේ වස්තුව ගැන ගත්තොත් දැන් මෙයත් මෙහාට ඇදිලා යන්න බෑ. මෙහාට ඇදිලා යන්නම හින්දා තන්තුව මේ පැත්තට යාට ආවේගී බලයක් ඇති කරනවා. හරිද? වස්තුව හැමතිස්සෙම බලන්නේ නිශ්චල වෙන්න හින්දා වස්තුව මේ බලය ඇති කරන්නේ තන්තුව මත අනිත් පැත්තට. අපිට දැන් ඒක අවශ්‍ය නැහැ. අපිට හැමතිස්සෙම ඕනේ මේ තන්තුව මත ඇතිවෙන බල ටික. හරි. ඇයි අපි තන්තුව ගැන කතා කරන්නේ? අවිතන්‍ය තන්තුව මත යෙදෙන ආවේගී බල. තන්තුව මතයි අපි බලන්නේ. තන්තුව මත යෙදෙන ආවේගී බල මේ විදිහට තියෙනවා. ඇත්තටම මේ සාමාන්‍ය විදිහට ඇතිවෙන බල. හරි. ආවේගී බලය කියන්නේ මේක ඉතා කුඩා කාලයක් ඇති වෙන හින්දා නැතුව මේ දිශාවල් වෙනස් වෙන්නේ නැහැ. නිකන් ආතති බලයක් එදුවා. හිතන්නකෝ මේ වගේ වස්තුවක් තියෙනවා කියලා. එතකොට මේ වස්තුව මත උඩට බලයක් ඇති වෙනවා තන්තුව මත. හරි. මෙතනින් යටට බලයක් ඇති වෙනවා තන්තුව මත. එච්චරයි. හරි. ඕකම තමයි මෙතන තිරස් විදියට ලකුණු කරලා තියෙන්නේ. හරිද? ඔය අවස්ථාවේ ආවේගී බලයක් ඇති වෙන්න පුළුවන්. හරි. අපි ලියමු. හරි. ලියන්න මේ මාතෘකාව අවිතන්‍ය තන්තු මත යෙදෙන ආවේගී බල. අවිතන්‍ය තන්තු මත යෙදෙන ආවේගී බල. හරි. මුලින්ම මේ කැඳගෙන ආවේගය යෙදීමට පෙර ආවේගය යෙදීමට පසු කියලා මේ දෙක ඇඳගන්න. මේක ලියන්න ආවේගය යෙදීමට පෙර මේක ආවේගය යෙදීමෙන් පසු කියලා ලියලා ඇඳගන්න ඉක්මනට. හරි. එතකොට මේ දෙන්නට ප්‍රවේගය ඇති වෙන්න ඕනේ. හරි. ප්‍රවේගය අපි චුට්ටක් කතා කරමු. මුලින්ම මේ ටික ලියා ගන්නකො බලන්න. හරි. ප්‍රවේගය ගැන චුට්ටක් හිතමු. දැන් මට කියන්න මේ දෙන්න මේම අවිතන්‍ය තන්තුවකින් සම්බන්ධ වෙලා නම් ඉන්නේ මේ දෙන්න මත මේ ඇතිවන ප්‍රවේග එකිනෙකට වෙනස් වෙන්න ඕනේද නැත්නම් එකිනෙකට සමාන වෙන්න ඕනේද? හරි. මෙයා මේ බලය හේතුවෙන් මෙයාට v1 ප්‍රවේගයක් ඇති වෙනවා කියලා හිතන්න. මේ v මෙයාටත් මොකක් හරි ප්‍රවේගයක් ඇති වෙනවා කියන්නේ මේකත් v1ම වෙන්න ඕනේද නැත්නම් v2 වෙන්න ඕනේද? චුට්ටක් කල්පනා කරලා කියන්න බලන්න. කොහොම වෙන්න ඕනේද? දැන් හිතන්න මේ දෙන්නගේ ප්‍රවේග වෙනස් වුණා කියලා. වෙනස් වුණොත් මොකද වෙන්නේ? මෙයාගේ ප්‍රවේගය බැරි වෙලා හරි අඩු වුණොත් ඉස්සරහා යන එක්කෙනාගේ ප්‍රවේගය අඩු වුණොත් මොකද වෙන්නේ? තන්තුව බුරුල් නැහැ. මෙයා වැඩි වේගෙන් යන ඉස්සරහට එනවනේ. එතකොට තන්තුව බුරුල් වෙනවා. එතකොට ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවද හරියට? සිද්ධ වෙන්නේ නැහැ. එතකොට හිතන්න බැරි වෙලා හරි මේ ඉස්සරහා එක්කෙනාගේ ප්‍රවේගය වැඩි කියලා. වැඩි වුණොත් මොකද වෙන්නේ? මෙයා වැඩි වේගයෙන් යනවා. මෙයාට එච්චර වේගයක් ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? තන්තුව කැඩිලා යනවා. ඇයි මෙයාට ඇදෙන්න විදිහක් නැහැ නේ. ඒකින්ද තන්තු කැඩලා යනවා. ඒක වෙනවද? ඒක වෙන්නේත් නැහැ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? වෙන්න පුළුවන් එකම දේ v මෙයාගේ පළවෙනි වස්තුවේ ප්‍රවේගයයි මේ පළවෙනි වස්තුවේ ප්‍රවේගයයි සමාන වෙන්න ඕනේ. ওই දෙක සමාන වෙන්න ඕනේ. මේ අවස්ථාව තමයි මේකේ සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවකට තියෙන්නේ. එහෙනම් අපි දැනන් ඉන්න ඕනේ මොකද්ද? වැදගත් කාරණාවක්. මේක ඉස්සරහටත් වැදගත් වෙනවා. මේ පාඩමේ ගෝල ගැටුම් වල විතරක් නෙමෙයි. මොකද්ද?
අවිතන්න තන්තුවකින් සම්බන්ධ කර ඇති වස්තුූන් තියෙනවා. හරි අවිතන්න සන්තුවකින් සම්බන්ධ කර ඇති වස්තුන් තියෙනවනම් එම සියලු වස්තුූන් වල ප්‍රවේග තොරණ ඔක්කෝම සමාන විය යුතු. අවිතන්න තන්තුවකින් වස්තු සම්බන්ධලා තියෙනවනම් නැත්තන් ඒ තන්තු දෙකේ දෙකෙලවර හරි සවිතන්න තන්තු දෙක දෙකෙලවරන මේ වස්තු දෙක දාලාදීන් දෙකෙලවර ප්‍රවේග සමාන විය යුතුයි. ප්‍රවේග නෙමේ ප්‍රවේග තොරණ දෙකම සමාන වෙන්න ඕන. හරි අපි ලියමු දරුවත් දාලා ලියන්න බලන්න. අවිතන්න තන්තුවක දෙකෙලවර ප්‍රවේග සමාන විය යුතුවේ. ප්‍රවේග කමාවක් දාලා තොරණ කියලා තියන්න. ප්‍රවේග කමාවක් දාලා ප්‍රවේග තොරණ සමාන විය යුතුවේ. හරිද? ඒ තන්තුව ඇදිලා තියෙන්න ඕනේ. හරිද? මම කිව්වද නැහැ. ඇදී ඇති අවිතන්න තන්තුවක් කියලා කිව්වද නැහැ. එහෙම තියෙන්න ඕනේ. ඇදී ඇති අවිතන්න තන්තුවක දෙකෙලවර ප්‍රවේග තොරණ සමාන විය යුතුවේ කියලා තමයි එන්න ඕනේ. ඇදිලා නැත්තම් එහෙම වෙන්න ඕනේ නැහැ. හරි මම තව පොඩි උදාහරණයක් කියන්න මෙහෙම එකක් මේ හිතන්නකෝ දැන් තියෙනවා මෙතන කප්පියක් අපි මේව සම්බන්ධ කරලා මේ වස්තුවක් තියලා තියෙනවා කියන්නේ ටිකක් බර වස්තුවක් වාරයක් මෙතන සම්බන්ධ කරලා තියෙනවා ඊට පස්සේ මේ අවිතන්න තන්තුවක් තමයි දාලා තියෙන්නේ මේක මේ වගේ M කියලා ස්කන්ධය තියෙන වස්තුවකට සම්බන්ධ කරලා තියෙනවා ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ වස්තුව ඕම් ඔහොම තියලා අතාරිනවා අතාරියාම මොකද වෙන්නේ මෙතන බලන්න අතහැරියාම මෙයා කිසි ගැටලුවක් නැතුව තන්තුව දිග ඇරෙනකම් මේ වගේ පල්ලෙහාට වැටේ හරි තන්තුව දිග ඇරෙනකම් පල්ලෙහාට වැටේ හරි යම් කිසි ප්‍රවේගයක් එනකම් තන්තුවේ මේ තියෙන ඔක්කොම ගැටි ටික ඔක්කොම දිග ඇරෙනකම් පල්ලෙහාට වැටේ යම් කිසි V1 ප්‍රවේගයක් එනවා ඊට පස්සේ මොකද වෙන්නේ මේ තන්තුව දිග ඇරෙන ෂණිකයෙන් මොකද වෙන්නේ මෙයා මේ වස්තු දෙක මේ වස්තුව උඩට යන්න ඕනේ. ඇයි? මෙයා දැන් මෙහාට පල්ලෙහාට ප්‍රවේගයක් තියෙනවා නම් තන්තුව දිග ඇරිලා නම් මෙයාටත් උඩට V1 ප්‍රවේගයක් තියෙන්න ඕනේ. හරිද? නැතොත් එහෙම මේක තන්තුව කැඩෙනවනේ. අපි දන්නවනේ තන්තුව කැඩෙනවා කියලා. දැන් ඒ අවස්ථාවේදී අර මෙයා ගැසිලා ශනික උඩට යනවනේ. මේ බාරය කියන එක මේ බාරය අතිවිශාලයි නම් උඩට යන්න ඉතියක් නෑ. හිතන්න යන්න පුළුවන් මට්ටම එකක් කියලා. එහෙම වුණා නම් මේ බාරය ශනිකව ගැසිලා උඩට යනවා. ඒ ගැස්සීම ඇති වෙන්නේ මොකක්ින්දද? ඒ ගැස්සීම ඇති වෙන්නේ මේ තන්තුව මත මොකක්ම ඇති වෙන හින්දාද? ආවේගී බල ඇති වෙන හින්දා. හරිද? ඒ ගැස්සීම කියන එක ඇති වෙන්නේ මේ තන්තුව මත ආවේගී බල ඇති වෙන හින්දා. ඒ ආවේගී බල හින්දා මෙයාට දැන් මෙතන V1 ප්‍රවේගයක් තිබ්බනම් ඒ ගැස්සීම හේතුවෙන් ශනිකව ඒ ප්‍රවේගය තවත් V2 කියලා ප්‍රවේගයකට මාරු වෙනවා. ඔය V2 ප්‍රවේගෙම මෙයාටත් ඇති වෙන්න ඕන. ඕන් ඔය අවස්ථාවල තන්තුව මත ආවේගී බල ඇති වෙන්න පුළුවන්. හරිද? මේකත් ඇති විය හැකි අවස්ථාවක්. හරිද? ඒකින්ද මේකත් තරුවක් දාලා ඇඳගත්තොත් ගැටලුවක් නැහැ. මේක වගේ ගාණක් 2019 පේපර් එකේ තිබ්බා. ආවේගී ආතති කියලා. හරි? මේ ආවේගය නැති වෙන්නේ ආවේගය ඇති වෙන්නේ තන්තුවක් මත ඇති වෙන හින්දා ආතති. හරිද? ආවේගී ආතති. හරි. මේ රූප විතරක් අදගන්න හරි දැන් අපි අතිශය වැදගත් වන නැත්නම් මේ පාඩම විතරක් නෙවෙයි යන වැදගත් වෙන්නේ මේ තව ඉස්සරහින් පාඩමකට වගේ වැදගත් වීමක් තියෙන ඇප්ලයිඩ් වල වැදගත් වන මූල ධර්මයක් කතා කරන්න තමයි යන්නේ මොකද්ද මූල ධර්මය ඒසොල්ලත් අපි කතා කරනවා ගම්මතා සංස්කෘති මූල ධර්මය කියලා කතා කරනවා හරි ගම්මතා සංස්කෘති මූල ධර්මය ලියාගන්න මාතෘකාව ගම්මතා සංස්කෘති මූල ධර්මය හරි මොකක්ද ගම්මතා සංස්කෘති මූල ධර්මය කියන්නේ ගම්මතා සංස්කෘති මූල ධර්මය මේ වගේ කතාවක් කියන්නේ හරිද යම්කිසි වස්තුවක් හෝ හරිද වස්තුවකටත් මේක ගන්න පුළුවන් හරිද යම්කිසි වස්තුවක්
ඇත්තටම වස්තුවක් කොටක් වල අංශුවක් කියලා කියන්නේ නෑ වස්තුවක් කියලා හිතමුකෝ. හරිද? වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත මේක වස්තුවකට නිර්වචනය කිරීම කරන්නත් පුළුවන් වස්තු පද්ධතියකට නිර්වචනය කිරීම කරන්නත් පුළුවන්. මොකද මේ දෙක සඳහාම මේ ගම්‍යතා සංස්කෘති මූලධර්මය යොදන්න පුළුවන් හින්දා. යම්කිසි වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත යම් නිශ්චිත කාල පරාන්තරයක් සඳහා හරිද? නිශ්චිත කාල ප්‍රාන්තරයක්. ඒක මුළු සම්පූර්ණ කාල ප්‍රාන්තරයෙන් වෙන්න ඕනේ නැහැ. නිශ්චිත කාල ප්‍රාන්තරයක් සඳහා බාහිර අසන්තුලිත බලයක් නොයෙදෙන්නේ නම් හරිද? ඒ කියන්නේ බාහිරින් අසන්තුලිත වූ බලයක් යෙදෙන්නේ නැත්තම් හරිද? මේ කාල ප්‍රාන්තරය තුල දිගටම යම් නිශ්චිත බලයක් තිබ්බට ගැටලුවක් නෑ ඒ කියන්නේ. හරිද? මොකද යෙදෙන්න බැරි බාහිර අසන්තුලිත බලයක් යෙදෙන්න බෑ. හරි? බාහිර අසන්තුලිත බලයක් නොයෙදෙන්නේ නම් මොකක්ද වෙන්නේ? එම පද්ධතිය මත නැත්නම් එම වස්තුවේ ගම්‍යතාවයේ සංස්කෘතික වේ. මුලින්ම ඕකේ තේරෙන්නේ නැති වචනයකට තියෙන්නේ සංස්කෘතිකයි කියන්නේ. සංස්කෘතිකයි කියන්නේ මොකද්ද? සංස්කෘතිකයි කියන්නේ නියතයි. හරි සරල කතාවක් කියන්නේ. හරි ඕන් අහගන්න මොකද්ද කියන්නේ? යම්කිසි වස්තුවක් එක වස්තුවක් වුණත් කමන්නේ. වස්තු පද්ධතියක් වුණත් කමන්නේ. වස්තු කීපයක් තිබ්බත් කමන්නේ. මේ වස්තු පද්ධතිය මත නිශ්චිත කාල ප්‍රාන්තරයක් පුරා හරිද? නිශ්චිත කාල ප්‍රාන්තරයක් නැත්නම් දී ඇති කාල ප්‍රාන්තරයක් පුරා බාහිරින් අසන්තුලිත බලය යෙදෙන්නේ නැත්තම් හරිද? බාහිරින් අසන්තුලිත බල නොයෙදෙන්නේ නම් අලුතෙන් බාහිරින් බල නොයෙදෙන්නේ නම් අසන්තුලිත බල නොයෙදෙන්නේ නම් මොකද්ද කියන්නේ මෙයා කියනවා මෙම පද්ධතියේ එම කාල ප්‍රාන්තරය පුරා ගම්‍යතාවය සංස්කෘතිකයි කියලා කියනවා. හරි ගම්‍යතාවය සංස්කෘතිකයි කියලා කියනවා. හරිද? ඕක ෆිසික්ස් වලත් අපි ඉගෙනගෙන ඇති රේඛීය ගම්‍යතා සංස්කෘති මූලධර්මය කියලා. හරිද? ඒකම තමයි මෙතන කියන්නේ රේඛීය ගම්‍යතා සංස්කෘති මූලධර්මය කියන එක අපි නිකම්ම ගම්‍යතා සංස්කෘති මූලධර්මය කියලා අර්ථ දක්වලා තියෙනවා. ඇත්තට මෙහෙම කියන්න බෑ. ගම්‍යතා සංස්කෘති මූලධර්ම දෙකක් තියෙනවා. එකක් රේඛීය ගම්‍යතා සංස්කෘති මූලධර්මය අනිත් එක කෝණික ගම්‍යතා සංස්කෘති මූලධර්මය. හරිද? ওই දෙකම අදාළ වෙනවා. මේක රේඛීය චලිතයට නැත්නම් උත්තරණ චලිතයට නැත්නම් මේ වගේ සිරස්ව යන රේඛාව ගැන චලිතයකට කෝණික ගම්‍යතාව කියන්නේ භ්‍රමණ චලිතයක් සඳහා අර්ථ දක්වන දෙයක්. භ්‍රමණ චලිතයක් සඳහා අර්ථ දක්වනවා කෝණික ගම්‍යතා සංස්කෘති. මොකක් වුණත් ගැටලුවක් නැහැ. අපි රේඛීය ගම්‍යතා කියලාම ලියමු. මොකද ඒක හොඳයි. හරි රේඛීය ගම්‍යතා සංස්කෘති මූලධර්මය. ලියන්නකො මාතෘකාව. රේඛීය ගම්‍යතා සංස්කෘති මූලධර්මය. හරි ලියන්න මේක අපි භාවිතා කරන හැටි බලමු. ඉන්නකො දැනට මම කියන්නේ. හරි. ලියන්න යම්කිසි වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත දී ඇති කාල ප්‍රාන්තරයක් පුරා බාහිර අසන්තුලිත බලයක් නොයෙදෙන්නේ නම් අසන්තුලිත නම් අත්‍යවශ්‍යතාවක් නෙවෙයි. කවන්නේ බාහිර බලයක් නොයෙදෙන්නේ නම් කියලා කියන්නේ. බාහිර බලයක් නොයෙදෙන්නේ නම් එම කාල ප්‍රාන්තරය පුරා එම වස්තුවේ හෝ වස්තු පද්ධතියේ රේඛීය ගම්‍යතාවය සංස්කෘතික වේ. හරිද? ඒක තමයි රේඛීය ගම්‍යතා සංස්කෘති මූලධර්මයෙන් කියන්නේ. හරිද? හරි. ඉතින් මේ වගේ එකක්. හිතන්න මෙහෙම එකක්. මේක අපිට වැදගත් වෙන කැලේ මම මේ කියන්නේ. හරිද? මෙතන මෙහෙම ගෝල දෙකක් තියෙනවා. හරිද? මේ ගෝලය මේ පැත්තට v1 ප්‍රවේගයෙන් යනවා. මේ ගෝලය මේ පැත්තට v2 ප්‍රවේගයෙන් යනවා. හරි. හිතන්න මේක u කියලා. මේ සාමාන්‍යයෙන් ආරම්භක ප්‍රවේගය u වලින් ලකුණු කරන්නේ. මේක u1 වලින් යනවා. මේක u2 වලින් යනවා. ගිහිල්ලා මෙයා ගැටිලා ඊට පස්සේ මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙන්න එපා. හරි මෙයාගේ ගැටිලා මෙයා මේ පැත්තට v2 වෙනවා මෙයා මේ පැත්තට v1 වෙනවා කියලා හිතන්නකෝ. හරි එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ දෙන්නගේ ස්කන්ධ අපි m1 m2 කියලා ගන්නවා.
හරිද? එතකොට මෙයාත් M1 M2 කියලා හිතන්න බලන්න. එතකොට මොකද වෙන්නේ? දැන් ගැටුම ගැන හිතන්නකෝ. ගැටුමෙන් බාහිර අසන්තුලිත බලයක් ඇති වෙනවද? පද්ධතියක් මේ තියෙන්නේ. හරිද? ගෝල දෙකක් ගත්තාම පද්ධතියක් තියෙනවා. පද්ධතිය මත බාහිර අසන්තුලිත බල තියෙනවද? නෑ. ගැටුමෙන් බල ඇති වෙනවා. හරි. ගෝල මත ඇති වෙනවා. හැබැයි ඒක පද්ධතිය මත ඇති වෙන බාහිර බලයක් නෙමෙයි. මොන බලයක්ද? පද්ධතිය අභ්‍යන්තර බලයක්. පද්ධතිය ඇතුලේ වස්තු මත ඇදෙන බලයක්. ඒක අපිට මේ ගම්බද සංස්කෘති මූලධර්මයට අදාළ වෙන්නේ නෑ. කිසිදු අදාළතාවයක් ඇති වෙන්නේ නෑ. ඒකින්ද බාහිර අසන්තුලිත බලයක් ඇති එළියෙන් අපි බලය යොදන්නේ නෑනේ මේ අවස්ථාවේ. ඒකින්ද මොකක්ද අපිට ගන්න පුළුවන්? මේ අවස්ථා දෙක සඳහා මොකද නැත්නම් මෙයා මෙතන ඉඳන් ගැටිලා මේ ප්‍රවේග ලබා ගන්නකම් මෙයාගේ ගම්‍යතාව මොකක් වෙන්න ඕනද? සංස්ථිතික වෙන්න ඕනේ. ඒ කියන්නේ ආරම්භක ගම්‍යතාවය අවසාන ගම්‍යතාවයට සමාන වෙන්න ඕනේ. සංස්ථිතිකයි කියන්නේ ගම්‍යතාව වෙනස් වෙන්නේ නැහැ කියන එකනේ. එහෙනම් ආරම්භක ගම්‍යතාවය හරි අපි ලියනවා මේ රේඛීය ගම්‍යතා සංස්ථිතික මූලධර්මය. මේ රේඛීය ගම්‍යතා සංස්ථිතික මූලධර්මයේ තියෙන්නේ ගම්‍යතාවල්. ගම්‍යතාවල් කියන්නේ දෛශික. එහෙනම් මේක මොන මූලධර්මයේ මොන මූලධර්මයක්ද? දෛශික මේ මූලධර්මයක්. මේක දාන දිශාවක් තිබිය යුතුමයි. දිශාවක් තිබිය යුතුමයි. එහෙනම් ඒකේ ලියන්න පුළුවන් අපිට mu1 ධන mu2 මේ මොකද්ද? මේ තමයි ආරම්භක ගම්‍යතයි. මෙයාගේ ගම්‍යතාවය ස්කන්ධයේ ප්‍රවේග ගුණිතය. මෙයාගේ ගම්‍යතාවය ස්කන්ධයේ ප්‍රවේග ගුණිතය. ඒක සමාන වෙනවා පසු ගම්‍යතාවය. කොහොමද? මෙයාගේ ස්කන්ධයේ ප්‍රවේග ගුණිතය m1 v1 ධන මෙයාගේ ස්කන්ධයේ ප්‍රවේග ගුණිතය m2 v2. ඔන්න රේඛීය ගම්‍යතා සංස්කෘතික මූලධර්මයේ ගන්න පුළුවන් දේ. මේ ගෝලයක් දෙකක් ගැටෙන අවස්ථාවේදී හරි තව වස්තු දෙකක් ගැටෙන අවස්ථාවේදී බාහිර අසන්තුලිත බලය දෙන්නේ නැත්නම් ඒ පද්ධතිය මත අපිට කියන්න පුළුවන් එයාගේ රේඛීය ගම්‍යතාවය සංස්කෘතික වෙනවා කියලා. හරිද? හරි. ලියා ගන්න බලන්න මේක ඇඳලා රූපේ ඇඳලා මේක ලියා ගන්නකො. හරි. හිතන්න දැන් තව කතාවක්. හරි. රේඛීය ගම්‍යතා සංස්කෘතික මූලධර්මයේ දැනට අපි චුට්ටක් පැත්තකින් තියලා තව කතාවක් බලමු. ඊළඟට අපි කතා කරන්න යන මූලධර්ම මේක ඉවරයි මේකේ. ඊළඟට කතා කරන්න යන මූලධර්මයට අපි චුට්ටක් ඕන වෙනවා සාපේක්ෂ ප්‍රවේගය. හරිද? මේ ලොකුවට නෙමෙයි ප්‍රායෝගිකව හිතන්න. සාපේක්ෂ ප්‍රවේගය ලොකු පාඩුවක් අමුතු පාඩුවක් මම දන්නේ නැහැ. එහෙම නෙමෙයි. හරිද? මේක හිතන්න මේ ඔයා පාර ගිහිල්ලා තියෙනවා නම් මේක තේරෙන්න ඕනේ. හරිද? මේක අවුල් වගේ කියන්නේ හරියට පාර ගිහින්නේ. හරි? කල්පනාවේ. මේමයි කතාව. හිතන්න වස්තු දෙකක්. හරි වස්තු දෙකක්. මේ එක වස්තුවක් තියෙනවා මේක තව වස්තුවක් තියෙනවා මේ දෙන්නම එකම දිශාවට යනවා නම් හරිද? මේ වස්තුව මේ පැත්තට u දිශාවෙන් යනවා මේ වස්තුව මේ පැත්තට v දිශාවෙන් යනවා. එකම දිශාවෙන් යනවා නම් මෙයාලගේ සාපේක්ෂ ප්‍රවේගය නැත්නම් මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය. يعني a කියලා b කියලා. මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය කොහොම වෙන්න ඕනේද? හරි සාපේක්ෂ ප්‍රවේගය මොනවා වෙන්න ඕනේද? නිකන් හිතන්න ඔයා වාහනයක යනකොට තව වාහනයක් ඔයා ඉස්සර කරලා යනවා. ඔයා පිටිපස්සේ යනවා තව වාහනයක් ඔයා ඉස්සර කරලා යනවා. මොකද වෙන්නේ? මෙයා මේ ඉස්සර කරන ටිකේ හෙන හිමින් යනවා වගේ තේරෙන්නේ. අපි මේ ඉස්සර කරන්න සෑහෙන වෙලාවක් යනවනේ. ඒකින්ද අපි වේගය වැඩි කරලානේ මේ වාහනේ ඕවර්ටේක් කිරීම කරන්නේ. එතකොට මේ අපි දෙන්නම එකම පැත්තට නෙමෙයි යන්නේ. එකම පැත්තට ඇති සාපේක්ෂ ප්‍රවේගය මොනවා වෙනවද? අපිට පේන්නේ මොකක් වෙනවා කියලාද? මෙයාත් හෙන හිමින් යනවා කියලා. හරිද? එහෙනම් මේ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේග ගත්තාම මොකද? u ඍණ v නැත්නම් ප්‍රවේගවල අන්තරයෙන් තමයි සාපේක්ෂ ප්‍රවේගය ලැබෙන්නේ. නැත්නම් කෝච්චිය ගියාම ඔයාලට තේරෙන්න ඕනේ කෝච්චියක් තව කෝච්චියක් පව කරලා යනවා නම්. හරිද? ඒ කියන්නේ එකම පැත්තට යන මේක නම් ගොඩක් දුලබ සංකල්පයක්. මෙයා තියෙන මෙලිය පේන්නේ නැහැ. පාරේ යනකොට හොඳට තේරෙනවා වාහනයක යනවා නම් හොඳට තේරෙනවා වාහනයක් ඕවර්ටේක් කරද්දී අපි වාහනේ දිහා නිකන් ඍජුව බලාගෙන හිටියොත් එහෙම අපිට තේරෙන්නේ වාහනයක් හිමින් යනවා කියලා. හරි. එතකොට මේ දෙන්නයි සාපේක්ෂ ප්‍රවේග ගත්තාම u ඍණ v කියලා තමයි අපිට සාපේක්ෂ ප්‍රවේගය එන්නේ. නැත්නම් ප්‍රවේග දෙකේ අන්තරයෙන් තමයි සාපේක්ෂ ප්‍රවේගය එන්නේ. හරිද? ඒ දෙන්න එකම පැත්තට යනවා. හිතන්න මේ දෙන්න දෙපැත්තකට යන්නේ. මෙයා u පැත්තට මෙහෙම යනවා. මෙයා v ප්‍රවේගයෙන් මේ පැත්තට මෙහෙම යනවා. හරිද? එතකොට කොහොමද සාපේක්ෂ ප්‍රවේගය ඇති වෙන්නේ? මේ වගේ අවස්ථාවලදී. මේක නම් කෙලින්ම කෝච්චිය ගෙවුවම තේරෙනවා.
කෝච්චි නම් එකිනෙක විරුද්ධ පැතිවලට යනවා අපිට හොඳට පේනවා තියෙනවානේ වාහනත් එහෙම තමයි වාහනත් එකිනෙක විරුද්ධ පැතිවලට යනවා විරුද්ධ පැතිවලට යද්දී අපිට තේරෙන්නේ මේ දේ මෙයා හෙන ඉක්මනට යනවා කියලා අර බයිසිකල් එහෙම කඩාගෙන විදගෙන යද්දී මේ හිතෙන්නේ හරිද මෙයා හෙන වේගෙන් යනවා කියලා ඇත්තටම අපිට පේන වේගෙන් එයා යන්නේ නෑ හැබැයි අපිත් මේ පැත්තට මේ ප්‍රවේගෙන් යන හින්දා අපිට පේන්නේ මෙයා අධික වේගෙන් මේ පැත්තට යනවා කියලා. එතකොට සාපේක්ෂ ප්‍රවේගය හැමතිස්සෙම ලැබෙන්නේ ප්‍රවේග දෙකේ එකතුවෙන්. ප්‍රවේග දෙකේ එකතුවෙන්. හරිද? දල වශයෙන් තමයි මම ඔබ කිව්වේ මේ ප්‍රායෝගික භාවිතය. ඇත්තටම කිව්වොත් සාපේක්ෂ ප්‍රවේගය හොයන්න සූත්‍රයක් තියෙනවා සාපේක්ෂ ප්‍රවේගයේ මූලධර්මය කියන්නේ. ඒකට නිකන් ආදිශ කරපුවම මේ සංකල්ප දෙකම එනවා. එහෙම ඕනේ නෑනේ අපිට. අපිට දැනට ওই දෙක විතරයි ඕනේ. ඒ දෙක වාට නිකන් දල වශයෙන් තේරුම් ගන්න දල වශයෙන් කියන්නේ ප්‍රායෝගික භාවිතයෙන් තේරුම් ගන්න ඕන පුළුවන් නම් එච්චරයි. හරිද? පුළුවන් තරම් ගාන ප්‍රායෝගික වෙන්න හදන්න බලන්න. එතකොට ගාන තියෙන සමහර සංකල්ප ඔයාලට අර නිකන් ඇප්ලයිඩ් කියන්නේ ඒකයි මම කියන්නේ ඇප්ලයිඩ් ලේසි වෙන්නේ පුළුවන් තරම් ප්‍රායෝගික වෙන්න තරමට ඇප්ලයිඩ් ලේසි. හරි ෆිසික්ස් උත් ලේසි. හරි ප්‍රායෝගික වෙන්න තමයි ඒක ලේසි වෙන්නේ. එතකොට ඔයා මොකක් හරි දකින්න දෙයක් හැම එකම ෆිසික්ස් වලින් දැකලා විග්‍රහ කරන්න යන්න එපා. එහෙම එතකොට තමයි නිකන් ඉන්නේ කියන්නේ භෞතික යන විදිය නැත්නම් මේ යන එක අවුල් වෙගෙන යයි. එහෙම නෙමෙයි මං කියන්නේ. මොකක් හරි එකක් දකිද්දි ඒක සාමාන්‍ය සයන්ස් සාධාරණ මිනිස්සෙක් වශයෙන් ඒකේ මේ විද්‍යාත්මක පදනම ගැන චුට්ටක් හිතන්න. මේ හැම එකම භෞතික වශයෙන් දැකලා භෞතික විද්‍යාත්මක මූල ධර්ම දාලා එහෙම සිතන්න නෙමෙයි මං කියන්නේ. හරි පොඩ්ඩක් භෞතික විද්‍යාත්මක මේකේ තියෙන සංකල්පය දකින්න බලන්න නිකන් මේ නිකාම් ඔහේ මේක වෙන්නේ කොහොමද මුකුත් බලන්න නැතුව කමන්නේ ඕන එක වෙච්චාවි කියලා බලගින් නැතුව හරි එතකොට මේ සංකල්පය චුට්ටක් තේරුම් ගන්න ඕන මම හිතනවා මේක තේරුණා ඇති කියලා මේ මං කියන්නේ මොනවා හරි ගැටලුවක් තියෙනවා පන්තියේදී ආයෙ අහන්න මම මේ ටික විස්තර කරන්න මොකද පන්තියේදී වෙලාවක් නැති හින්දා තමයි දැන් මේ ටික මෙහෙම කරගෙන යන්නේ හරි ලියන්න නෝට් කියලා දාලා බලන්න ලියන්න හරි නෝට් කියලා දාලා බලන්න ලියන්න මෙම ඒකකයේදී සාපේක්ෂ ප්‍රවේග සම්බන්ධ පහත තර්කයන් සාපේක්ෂ ප්‍රවේග සම්බන්ධ පහත තර්කයන් නිතර භාවිතා වේ. සාපේක්ෂ ප්‍රවේග සම්බන්ධ පහත තර්කයන් නිතර භාවිතා වේ. ලියන්න පහත තර්කයන් පළවෙනි එක වස්තුන් දෙකක් එකම දිශාවට යන අවස්ථාව වස්තුන් දෙකක් එකම දිශාවට යන අවස්ථාව හරි ඔය මේකේ පළවෙනි රූපය ඇඳලා මේ රූපේ ඇඳලා සාපේක්ෂ ප්‍රවේගය කියලා ලියලා මේක ලියා ගන්න. හරි. මේක ලියා ගන්න. දෙවැනියට වස්තුන් දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවට යන අවස්ථාව නැත්නම් චලනය වෙන අවස්ථාව ඒක කියලා ලියලා මේ දෙවෙනි රූපය ඇඳලා සාපේක්ෂ ප්‍රවේගය කියලා දාලා මේක ලියා ගන්න. හරි. ඇයි දැන් මේවා ඉගෙන ගත්තේ? සාපේක්ෂ ප්‍රවේගය. ඉගෙන ගත්ත එක තමයි ඇයි ඉගෙන ගත්තේ මොකටද ඉගෙන ගත්තේ කියන එක මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. ලියා ගන්න අපි අලුත් සංකල්පයක් කතා කරනවා මේක ඔයා මේ පාඩම කලින් කරලා නැත්නම් දන්නේ නැහැ. හරි. ලියා ගන්න නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය.
නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. මේක සඳහා තමයි සාපේක්ෂ ප්‍රවේග සංකල්පය වැදගත් වෙන්නේ. මොකද්ද කියන්නේ? නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයෙන් කියනවා මේවයි කතාව. මොකක්ද? යම් ගෝල නැත්නම් යම්කිසි වස්තු දෙක ගැටුමක් සඳහා හරි මොකක්කෝ යම්කිසි වස්තු දෙක ගැටුමක් සඳහා එම වස්තු දෙක හරි එම වස්තු දෙක ගැටුමෙන් පසු හරි මේ වස්තු දෙක ගැටුමෙන් පසු වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. හරි උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම වුණා කියලා. u1 මේක u2. හරි ඊට පස්සේ මේක v1 ගැටුමෙන් පසු මේක v2. ගැටුමෙන් පසු ඔමයි වෙන්නේ. හරි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයෙන් කියන මොකද්ද? යම්කිසි වස්තු දෙකක ගැටුමක් සඳහා ඒ ගැටුමෙන් පසු ඒ වස්තු දෙක වෙන් වී යෑමේ සාපේක්ෂ ප්‍රවේගය. හරි වෙන් වී යෑමේ සාපේක්ෂ ප්‍රවේගය එය ගැටුමට පෙර ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය අතර අනුපාතය සෑම විටම නියතයක් වේ. මොකද්ද? නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයෙන් කියනවා යම්කිසි වස්තු දෙකක් ගැටුමෙන් පසු වෙන් වී යාමේ සාපේක්ෂ ප්‍රවේගය. චුට්ටි හිතමු. ගැටුමෙන් පසු වෙන් වී යාමේ සාපේක්ෂ ප්‍රවේගය. අමට කියන්න මේ වස්තු දෙකේ වෙන් වී යාමේ සාපේක්ෂ ප්‍රවේගය ඉක්මනට කියන්න බලන්න. හරි. දැන් මට කියන්නකෝ මේ දෙන්නගේ වැඩි ප්‍රවේගය තියෙන්නේ කාටද කියලා මුලින්ම. වැඩි ප්‍රවේගය තියෙන්නේ v1ද v2ද? ඔයාලා දැකලා තියෙනවද යම්කිසි වස්තු දෙකක් ජිල් වගේ එකක් ගහලා තියෙනවා නම් මේ වස්තුවකින් තව ජිල් බෝලකින් ගැහුවට පස්සේ යම්කිසි ජිල් බෝලේ වැදුනට පස්සේ ඉස්සරහා තියෙන ජිල් බෝලේනේ වැඩි වේගෙන් යන්නේ. කවදාකවත් පිටිපස්සේ තියෙන කෙනා ගිහිල්ලා ඉස්සරහා තියෙන ජිල් බෝලේ ආයි දෙපාරක් ගැටෙන්නේ නැහනේ. එහෙම වෙන්නේ නැහනේ. ඒ කියන්නේ හදිසියෙම කවුද ප්‍රවේගය වැඩි වෙන්නේ? මේ ඉස්සරහා තියෙන වස්තුවේ තමයි ප්‍රවේගය වැඩි. v2 වැඩි v1 අඩුයි. කියන්න බෑ ඉක්මනට මෙයාගේ සාපේක්ෂ ප්‍රවේගය එකම දිශාවට යන්නේ නම් v2 ඍණ v1. හරි. ඕන්න ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය. එයාගෙන ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය අතර. ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය කියන්න බලන්න. මෙයාගේ කාගේද වැඩි ප්‍රවේගය? මේ දෙන්නගේ. කියන්න බලන්න. මෙයා ගැටෙන්න නම් මේ u2 කියන කෙනා වැඩි වෙලා හරියයිද නැද්ද? ඉස්සරහින් යන කෙනා ප්‍රවේගය වැඩි වුණොත් මෙයා ගැටෙයිද? නෑ. කවදාකවත් ගැටෙන්නේ නෑ. එතකොට මෙයා ටිකින් ටික ඈත් වෙන එක තමයි වෙන්නේ නේ. මේක ඈත් වීමනේ වෙන්නේ. ඒකින්ද අනිවාර්යෙන් මේකේ u1 විශාල වෙන්න ඕනේ u2 ට වඩා. ආයෙනම් මෙයාගේ සාපේක්ෂ ප්‍රවේගය කියමු බලන්න ඉක්මනට. මෙයාගේ සාපේක්ෂ ප්‍රවේගය u1 ඍණ u2 වෙන්න ඕනේ. මොකක්ද මේ නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයෙන් කියන්නේ? ගැටුමට පසු මෙයා දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය හා ගැටුමට පෙර මේ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය අතර අනුපාතය. අනුපාතය මේ ගැටුමක් සඳහා නියත වෙනවලු. හරිද? එතකොට ඒක ලියන්න පුළුවන් ගැටුමට පසු මේ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය. මම මේක ලියන v2 ඍණ v1. හරි. සාපේක්ෂ ප්‍රවේගය ගැටුමට පසු මේ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය අතර අනුපාතය සෑම විටම නියතයක් වෙනවා. නියතයක් කියන්නේ k වගේ නියතයක් වෙනවා කියලා කියන්නේ. මේක නිශ්චිත ගැටුමක් සඳහා පමණයි. මොකක්කෝ නිශ්චිත ගැටුමක් සඳහා විතරයි. හරි හැම ගැටුමකටම මේ නියතේ හැම විදිහම නියතයක් වෙන්නේ නැහැ. මේ නියතේ වෙනස් වෙන්න පුළුවන් 2 3 නියත වෙන්න පුළුවන්. නියත කොහොමද එන්නේ කියලා දැනට බලමු. හිතන්න 2 3 4 5 6 ඕන තරම් නියත වෙන්න පුළුවන්. මේ නිශ්චිත ගැටුමක් සඳහා මොකක්කෝ නිශ්චිත වස්තු දෙක ගැටුමක් සඳහා මේක හැම වෙලාවෙම නියතයක් වෙන්න ඕන කියලා කියනවා. හරි. ඕකට තමයි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය කියලා කියන්නේ. හරි. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය කියලා කියන්නේ. ඇත්තට මේ උඩ තියෙන්නේ මොකද්ද? උඩ තියෙන්නේ ගැටුමට පෙර මේ දෙන්න ලං වෙනවනේ. හරි. ගැටුමට පෙර මේ දෙන්න ලං වෙනවනේ. ඒකෙන් තමයි මේ කියනවා ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. සාපේක්ෂ ප්‍රවේගය. බෙදීම මේ යට තියෙන්නේ මොකද්ද? මේ දෙන්න ගැටුමට පසුනේ මේ දෙන්නේ. ගැටුමට පසු මේ දෙන්න ලං වෙනවද වෙන් වෙනවද? වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. හරිද? ඕක නියතයක් කියනවා. හැබැයි මේ නියතය අපි k කියලා නෙමෙයි නම් කරන්නේ. මේ නියතය අපි නම් කරන්නේ හරිද? e කියලා. හරි. e කියලා තමයි නම් කරන්නේ. හරි.
ඔන්න ඕක E කියලා තමයි නම් කරන්නේ. හරිද? ඔය ඊට අපි විශේෂ නමක් කියනවා ප්‍රත්‍යාගති සංගුණකය කියලා. හරි. සංගුණකය කියලා. මොකද්ද? ඔය ඊට විශේෂ නමක් කියනවා අපි ප්‍රත්‍යාගති සංගුණකය කියලා. හරිද? නිව්ටන්ගේ ප්‍රත්‍යාගති සංගුණකය කියලා කියන ගොඩක් වෙලාවට ගණන්වල ප්‍රත්‍යාගති සංගුණකය කියලා තමයි හඳුන්වන්නේ. මේ ඊට කියන විශේෂ නම මොකද්ද? නිව්ටන්ගේ ප්‍රත්‍යාගති සංගුණකය කියලා. හරිද? ඕක අපි දැනන් ඉන්නවා. මොකක්ද එහෙනම් ආයි කියන්නේ මේ ගැටුමක් සිදුවන අවස්ථාව සඳහා මොකද්ද ගන්න පුළුවන් මේ වෙන්වී යාමේ සාපේක්ෂ ප්‍රවේගය හා වෙන්වී යාමේ සාපේක්ෂ ප්‍රවේගය හා ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය නැත්නම් ගැටුමට පෙර ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය අතර අනුපාතය සෑම විටම නියතයක්. ඒක E කියලා නම් කරනවා. ඒ E කියන්නේ මොකද්ද? ප්‍රත්‍යාගති සංගුණකය. හරි. ඒක ගණන් වලට යෙදෙන විදි ඔය ගම්මෙත සංසිද්ධි මූලධර්මයේ ගණන් වලට යෙදෙන ඒවා මොකොත් අපි තාම දන්නේ නැහැ. අපි දැන් තාම තියරි ටික කරගෙන යන්නේ. මොකද ගානක් එක ගානක් හදන්න මේ තියරි ටික ඔක්කොම දැනන් ඉන්න ඕනේ. හරි. ඔහොම ගන්න පුළුවන්. හරි. අපි ලියන්න. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. මාතෘකාව. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. ලියන්න. යම්කිසි ගැටුමක් සඳහා යම්කිසි ගැටුමක් සඳහා එම ගැටුමෙන් පසු වස්තුන් වල වෙන්වී යාමේ සාපේක්ෂ ප්‍රවේගය හා ගැටුමට පෙර එම වස්තුන් වල ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය අතර අනුපාතය නියතයක් වේ. හරි. යටරෝල් ලියන්න. එම නියතය නිව්ටන්ගේ ප්‍රත්‍යාගති සංගුණකය ලෙස හඳුන්වයි. හරිද? හරි. දැන් මේ පිළිවෙලට ලියා ගන්න. මේ මම කියන පිළිවෙලට ලියන්න. මුලින්ම මේක ලියන්න. හැබැයි පුළුවන් නම් මම දැන් මේ ගොඩක් අර ලස්සනට ලියන්න බැරි හින්දා තමයි පුළුවන් තරම් කෙටි කරලා ලියන්නේ. ලංවීමේ කියලා ලියලා තියෙන. ඒතර සාපේක්ෂ ප්‍රවේගය කියලා ලියා ගන්න. වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය සමානයි E. හරි. සමානයි E. මේක මුලින්ම ලියා ගන්න. ලියලා ඊට පස්සේ මේ රූප දෙක ඇඳලා මේ UV විශාලත්වය ලියලා මේ මෙතන ලියන්න සාපේක්ෂ ප්‍රවේගය. මේ ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. හරි. මේ මොකද? වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. හරි. ඕක ලියා ගන්න.